ඔන්න අපි අද පටන් ගත්ත අලුත්ම මාතෘකාව සූත්‍ර පාඩම ඉවර කළා. සූත්‍ර පාඩම භාවිතයට ගැනෙන මාතෘකාවක් තමයි මේ පරිමිතිය කියන්නේ. දැන් මීට කලින් අපි ඉගෙන ගත්තේ සරල සමීකරණ හා සූත්‍ර කියන පාඩම. දැන් සූත්‍රයක් කියන්නේ මොකක්ද කියලා අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තා නේද? නිශ්චිත කිසියම් ගණනය කිරීමක් සඳහා යොදා ගන්න සාධාරණ ගණිතමය සමීකරණයක් අපි හඳුන්වනවා කිව්වා සූත්‍රයක් කියලා. දැන් මේ පරිමිතිය පාඩමේදී අපි ඒ සූත්‍ර පාඩමේදී ඉගෙනගත්ත සූත්‍ර භාවිතා කරන්නයි ලෑස්ති වෙන්නේ. ඔන්න සූත්‍ර භාවිතය ගැන තමයි මේ පාඩමේ තියෙන්නේ. ඒකයි මම මේ පාඩම තෝරගත්තේ. ඒ වගේම දැන් ඕගොල්ලෝ මීට සුළු මොහොතකට කලින් 6 පන්තියේ පරිමිතිය පාඩම සම්පූර්ණයෙන් බැලුවා ඒ වීඩියෝ එකේ. YouTube එකේ තියෙන වීඩියෝ එකෙන් ඔගොල්ලෝ සම්පූර්ණ පාඩම බැලුවා පරිමිතිය ගැන. ඒතර බලලා තමයි පාඩමට ආවේ අද. හරි. ඒකට මේ පාඩමේදී අපි කරන්නේ විශේෂයෙන්ම අර 6 පන්තියේ වගේ නිකම් පරිමිතිය සොයන්න යන්නේ නැහැ. මේකෙදී අපි මේ විශේෂයෙන්ම ත්‍රිකෝණය, සමචතුරාශ්‍රය සහ ඍජුකෝණාශ්‍රය කියන තල රූප තුනේ පරිමිතිය සෙවීම සඳහා සූත්‍ර ගොඩනගනවා. දැන් අරකෙදී අර සූත්‍ර පාඩමේදී ඉගෙන ගත්තනේ සූත්‍ර ගොඩනගන ආකාරය නේද? ඔන්න මේකෙදී අපි සූත්‍ර ගොඩනගලා විතරක් නිකන් ඉන්නේ නැහැ. ඒ සූත්‍ර භාවිතා කරලා ගණන් හදන හැටිත් ඉගෙන ගන්නවා. හරි? සූත්‍ර භාවිතා කරලා ගණන් හදන්නේ කොහොමද? තාම වැදගත් පාඩමක් මේ ඔබට කරන්නේත් පරිමිතිය කොටස. හරිනේ? අපි බලමු. සංවෘත තල රූපයක පැති සියල්ලේ දිගේ එකතුව එහි පරිමිතිය ලෙස හඳුන්වන බව ඔබ 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇත. වීඩියෝ එක බලලා ඉන්නේ. දැක්කා දැන් හැමෝම. රූපේ දැක්වෙන ත්‍රිකෝණයේ පරිමිතිය වෙමු. පරිමිතිය කියන්නේ ඕනෑම සල් රේඛීය හෝ වක්‍ර රේඛීය තල රූපයක මුළු වටේ දිග නැත්නම් සියලුම පාදවල දිගේ එකතුව. උඩ මෙයාගේ පාද තුනක් තියෙනවා 5යි 7යි 8යි සෙන්ටිමීටර් කියලා. එහෙනම් මෙයාගේ පරිමිතිය කියන්නේ මේ පාද සියල්ලේම දිගේ එකතුව. රූපේ දක්වා ඇති ත්‍රිකෝණයේ පැති සියල්ලේ දිගේ එකතුව නොහොත් ත්‍රිකෝණයේ පරිමිතිය. ත්‍රිකෝණයේ පරිමිතිය හොයන්න මේ තුන් දෙනාම එකතු කරනවා 8යි. ඔන්න එකතු කරා 15යි 20යි. එහෙනම් ත්‍රිකෝණයේ පරිමිතිය එනවා අපිට සෙන්ටිමීටර් 20ක් කියලා. ඔන්න 6ේදී ඉගෙනගත් එක තමයි ඔය. දැන් අපි සූදානම් වෙන්නේ මම පාඩමේ මුලදිම කිව්වා මේ එක එක තල රූපයක පරිමිතිය සඳහා සූත්‍ර ගොඩනගන්න අපි මේ ලෑස්ති වෙන්නේ. පරිමිතිය සඳහා සූත්‍ර ගොඩනගන්න. මුලින්ම අපි ගොඩනගමු සමපාද ත්‍රිකෝණයක පරිමිතිය. සමපාද ත්‍රිකෝණයක පරිමිතිය. දැන් සමපාද ත්‍රිකෝණයක් වහම පාද තුනම දිගින් සමානයිනේ. මේ එකම ලකුණ දාලා එක තියෙන එකකින් පෙන්වන්නේ පාද තුනම එකිනෙකට සමානයි. ඒකට මේ පාද දිග A නම් මේ පාද දිගත් A, මේ පාද දිගත් A. හරි. පරිමිතිය අපි සංකේතවත් කරන්නේ P වලින්. පරිමීටර් කියලානේ කියන්නේ ඉංග්‍රීසියෙන්. නිසා P අකුර තමයි ගන්නෙ. එහෙනම් අපි ලෑස්ති වෙන්නේ සමපාද ත්‍රිකෝණයක පරිමිතිය සෙවීම සඳහා සූත්‍රයක් ගොඩනගන්න. දැන් සමපාද ත්‍රිකෝණයේ එක් පාදයක දිග ඒකක Aද සමපාද ත්‍රිකෝණයේ පරිමිතිය P කියලා ගත්තොත් එහෙනම් අපිට මෙයාගේ පරිමිතිය ලියන්න පුළුවන් P සමානයි ඒකතු කිරීම ඒකතු කිරීම නේ ඒකතු කිරීම ඒකතු කිරීමේ කාට හරි ඕනනම් මේක ඒ තුනෙන් වැඩි කරලා ගන්නත් පුළුවන්. ඒ වැඩි කිරීම 3 එහෙම නැත්නම් 3 වැඩි කිරීම ඔය ඕන විදිහකට ගන්න පුළුවන්. මේ තුන් විදියෙන් ඕන විදිහකට ගන්න පුළුවන්. මේ තුන් විදියෙන් ඕන විදිහකට අපිට ගන්න පුළුවන්. කොයි විදිහට ගත්තත් පරිමිතිය එන්නේ 3යි කියලා. ඔකට මෙන්න පරිමිතිය හොයන සූත්‍රය. මේකට අපි කියන්නේ සූත්‍රයක් කියලා. P සමානයි 3යි කියන්නේ සමපාද ත්‍රිකෝණයක පරිමිතිය හොයන සූත්‍රය. එහෙනම් ඔන්න සූත්‍රය ගොඩ නැගුවා. දැන් මේ වගේ විෂම ත්‍රිකෝණයක් ආවොත් මොන්න මේ වගේ විෂම ත්‍රිකෝණයක් ආවොත් ඔකට මේකේ A කියලා ගන්න බෑනේ. මෙයා A වලින් ගත්තොත්, මෙයා B වලින් ගත්තොත්, මෙයා C වලින් ගත්තොත් එහෙනම් එතන ලියන්න පුළුවන් පරිමිතිය සමානයි මේ තුන් දෙනාගේ දිගේ එකතුව A එකතු කිරීම B එකතු කිරීම C කියලා. ඔන්න ඒ වගේ ත්‍රිකෝණයක පරිමිතිය සඳහා ඔන්න තවත් සූත්‍රයක්. A එකතු කිරීම B එකතු කිරීම C. ඔන්න එයාගේ පරිමිතිය වෙන සූත්‍රය. හරි? දැන් ත්‍රිකෝණයක ඔන්න ඔය විදිහට පරිමිතිය හොයන්න සූත්‍ර ගොඩනගන්න පුළුවන්. ඊළඟට යන් අපි සමචතුරාශ්‍රයක පරිමිතියට. හරි? සමචතුරාශ්‍රයක පරිමිතියට යන් අපි ඊළඟට. සමචතුරාශ්‍රයක පාදයක දිග ඒකක Aද. ඒකට මේ සමචතුරාශ්‍රයේ පාදයක දිගේ. එහෙනම් මෙයත් A, මෙයත් A, මෙයත් A. ඔක්කොම පාද සමානයි. මේ එකම ලකුණක් නේ දාලා තියෙන්නේ. ඒ ලකුණෙන් පෙන්නන්නේ පාද සියල්ලම සමානයි කියලා. හරි.
පාදයක දිග ඒකකයේද සමුද්‍රාශ්‍රයේ පරිමිතිය p ද කියලා ගත්තොත් එහෙනම් මෙයාගේ පරිමිතිය හොයන්නත් පුළුවන් අර කලින් විදිහටම p සමානයි a නිසා a වැඩි කිරීම 4. එහෙම නැත්නම් p සමානයි 4 වැඩි කිරීම a. මේ දෙන්න කොයි විදිහට ලියුණක් කමන්නේ. මෙහෙම ගත්තක් කමන්නේ. මේ තුන් දෙනා කොයි විදිහට ගත්තත් පරිමිතිය එන්නේ p සමානයි 4යි a කියලා. එහෙනම් මෙන්න මෙයාගේ පරිමිතිය හොයන සූත්‍රය. ඔන්න සමුද්‍රාශ්‍රයේ පරිමිතිය හොයන සූත්‍රය තමයි p සමානයි 4යි a කියන්නේ. හරි. ඊළඟට අපි යන් ඍජුකෝණාශ්‍රයක පරිමිතිය හොයන විදිය කතා කරන්න. ඍජුකෝණාශ්‍රයක පරිමිතිය. ඍජුකෝණාශ්‍රයක පරිමිතිය. ඍජුකෝණාශ්‍රයේ දිග අපි ගන්නවා L කියලා, පළල අපි ගන්නවා B කියලා. ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය P කියලා ගත්තොත් දැන් මෙයා L නම් මෙයත් මේ දෙන සමානයි නේ. නම් මෙයත් කවුද? L. මෙයා B නම් මෙයත් කවුද? B. එහෙනම් L එකතු කිරීම L එකතු කිරීම B එකතු කිරීම L එකතු කිරීම B. හරි. ඔහොම ගන්නත් පුළුවන්. එහෙනම් L දෙන්නෙක් ඉන්නවා 2L, B දෙන්නෙක් ඉන්නවා 2B. එහෙනම් මේ දෙන්නටම දෙක පොදු සාධකයක් වෙනවනේ. එහෙනම් ඔන්නෝම වරහන් සහිතව ලියන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ තුන් ක්‍රමයටම අපිට ලියන්න පුළුවන් ඍජුකෝණාශ්‍රයක පරිමිතිය සඳහා සූත්‍රය. හරි. එතකොට මේ තුන් ක්‍රමයෙන් දැන් මේක සුළු කරාමනේ මේ ඇවිල්ලා තියෙන්නේ. මෙයා මෙහෙම ලියන්නත් පුළුවන්. දෙක දෙවාරයක් තියෙනවා දෙවාරයක් L එකතු කිරීම B. කියන්නේ දිගයි පල්ලයි එකතු කළා එක දෙකෙන් වැඩි කරනවා. මොකද තවත් දිගයි පල්ලකුයි තියෙනවනේ. අන්න ඒක තමයි මේකෙන් පෙන්නන්නේ. දිගයි පල්ලයි එකතු කළා ඒක දෙකෙන් වැඩි කරනවා. දිගයි පල්ලේව දෙකක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න ඔහොම ලියන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදිහට ඍජුකෝණාශ්‍රයකත් පරිමිතිය සඳහා සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. හරිනේ. එහෙනම් මොකද මේ සූත්‍රය? සූත්‍රය ලියන්න පුළුවන් දෙවිදියක් තියෙනවා. p සමානයි 2 L එකතු කිරීම 2b. ඒසම සූත්‍රය තමයි p සමානයි 2 වාරයක් L එකතු කිරීම b. දිගයි පල්ලයි එකතු කළා දෙකෙන් වැඩි කරනවා. ඇයි? තවත් දිගයි පල්ලකුයි තියෙන නිසා. හරි. එහෙනම් අපි ඊළඟට බලමු මෙන්න මේ සූත්‍ර භාවිතා කරලා ගණන් හදන්නේ කොහොමද කියලා. දැන් ඕගොල්ලෝ වගන්ති ලියලා ගණන් හදන්න 6 ඉගෙන ගත්තානේ. දැන් අපි ඉගෙන ගත්ත සූත්‍ර දැන් මේවා කටපාඩමේ තියෙන්න ඕනේ. දැන් මේ සූත්‍ර කටපාඩමේ තියෙන්න ඕනේ. සම්පාත ත්‍රිකෝණයක නම් p සමානයි 3යි. සමුද්‍රාශ්‍රයක නම් p සමානයි 4යි. ඍජුකෝණාශ්‍රයක නම් p සමානයි 2l ධන 2b හරි දෙවාරයක් l ධන b හරි. මේ සූත්‍ර කටපාඩම් වෙන්න ඕනි ගණන් හදන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මෙන්න මේ සූත්‍ර භාවිතා කරලා පරිමිති හොයන්නේ කොහොමද කියලා. අපි එහෙනම් බලමු මෙන්න මේ උදාහරණ තුනක් තියෙනවා අපිට දීලා මෙයාලගේ පරිමිතිය අර සූත්‍ර භාවිතා කරලා හොයන්නේ කොහොමද? දැන් අපි 6 පන්තියේදී පරිමිතිය හොයන්න ඉගෙන ගත්තේ වගන්ති ලියලා. දැන් අපි සූත්‍ර දන්නවනේ ත්‍රිකෝණයකයි සමතුලාශ්‍රයකයි ඍජුකෝණාශ්‍රයකයි පරිමිතිය හොයන්න අපි සූත්‍රය ඉගෙනගෙන තියෙනවා. ත්‍රිකෝණයක නම් සමපාද නම් p සමානයි 3යි. සමුද්‍රාශ්‍රයක නම් p සමානයි 4යි. ඍජුකෝණාශ්‍රයක නම් p සමානයි 2 වාරයක් l ධන b. නැත්නම් p සමානයි 2l ධන 2b. ඔන්න ඔය සූත්‍ර භාවිතා කරලා මෙන්න මේ එක එක්කෙනාගේ පරිමිතිය හොයන විදිය අපි දැන් පැහැදිලිව විස්තරාත්මකව ඉගෙන ගමු. හරි. පළවෙනි එක ගමු. සමපාද ත්‍රිකෝණයක පැත්තක දිග සෙන්ටිමීටර් 12ක් නම් පරිමිතිය හොයන්න. ඉස්සෙල්ලම දුවේ පුතේ රූප සටහනක් දීලා නැත්නම් අපි ඉස්සෙල්ලම පොඩි දල රූප සටහනක් අඳින්න ඕනි. ඒකට මේ අඩි රූල් පැන්සල් හොයෝ ඉන්න ඕනේ. අතේ තියෙන පෑනෙන් අඳගන්න. සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් පාද තුන සමාන වෙන විදිහට මේ සර් අඳිනවා වගේ මං අඳිනවා වගේ මෙහෙම දල වශයෙන් අඳගන්න. සමානම් වෙන්න ඕනේ නැහැ. ඒකල දාගන්න මේ තුන් දෙනා සමානයි කියලා එකම ලකුණ. හරි. දැන් කීයද දීලා තියෙන්නේ? 12යි. ඒකක ඕනේ නැහැ 12යි. 12යි. හරි. ඔන්න ඔහොම ලියාගන්න. රූප සටහනක් දීලා නැත්නම් අනිවාර්යෙන් රූප සටහනක් අඳින්නම ඕනි ගන්න. දැන් අපි සූත්‍ර භාවිතයෙන් මේ ගාන හදන්නේ. එහෙනම් ඕගොල්ලෝ දත්ත ලියන්න ඕනි සූත්‍ර ලියන්න ඕනි. අන්න සූත්‍ර භාවිතයෙන් හදනකොට ඒක තමයි නීතිය. සූත්‍ර භාවිතයෙන් ගානක් හදනකොට ඒ දීලා තියෙන තොරතුරු ඒවට අපි කියන්නේ දත්ත කියලා. දත්ත ලියන්න ඕනි සූත්‍ර ලියන්න ඕනි. දැන් මේකේ පාදයක දිග දීලානේ තියෙන්නේ. එහෙනම් ඒ සමානයි දීලා. ඒවල ඒ කියලානේ ගන්න අපි පාදයක් 12යි. ඒත් අපිට හොයන්න තියෙන්නේ කවුද? පරිමිතිය. ඒක අපි දීලා නැහැ. ඔන්න ඔහම අපි ලියාගන්න. දීලා තියෙනවා පැත්තක දිග හොයන්න තියෙනවා පරිමිතිය. මෙන්න මේකට අපි කියන්නේ දත්ත ලියනවා කියලා. හරි. දැන් සූත්‍ර ලියාගන්න. මොකද්ද මෙයාගේ සූත්‍රය? p සමානයි 3යි.
මේක ඒත් දානෝ එලුත් දානෝ එල් දැම්මත් කමන්නේ මොකද ලෙන්ත් කියලා ගන්න දිගනේ. හරි. ඔන්න දත්ත ලිව්වා සූත්‍ර ලිව්වා. දැන් මේ දත්ත මේ සූත්‍රයට ආදේශ කරන්නේ. p සමානයි 3 මෙතන තියෙන වැඩි කිරීම ලකුණ ඔන්න ගත්තා. ඒ වලාගේ 12යි. ඒකක දාගන්න සෙන්ටිමීටර්. එහෙනම් උත්තරේ එනවා p සමානයි 12 + 3 36යි. පරිමිතිය කියන්නේ දිගක් නිසා ඒකක වැටෙන්නේ සෙන්ටිමීටර්. ඔන්න සූත්‍ර භාවිතයෙන් ගාන හදපු හැටි. ඔන්න අපි පළවෙනි ගාන සම්පාත්‍රිකෝණයක පැත්තක දිග 12යි කියලා දුන්නු පළවෙනි ගාන අපි සූත්‍ර භාවිතයෙන් හැදුවා. පැහැදිලි? හරි. උඩ සමීකරණ ඇසුරෙන් තමයි හැදෙන්නේ. මොකද සූත්‍රයක් කියන්නේ සමීකරණයක් ඒකට ආදේශ කරනවා. දැන් අපි හදමු ඊළඟට දෙවෙනි ගාන පාදයක දිග සෙන්ටිමීටර් 8ක් වන පාදයක දිග සෙන්ටිමීටර් 8ක් වන සමචතුරස්‍රයක පරිමිතිය අපි සූත්‍රයේ භාවිතා කරලා හදමු. මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලම මොකද කරන්නේ? දැන් මතකින් කියන්න. ඉස්සෙල්ලම දල සටහනක් ඇඳ ගන්නවා සමචතුරස්‍රයක වුණාම. නිකන් දල වශයෙන් ඇඳ ගන්න. දාන්න මේකේ පාද හතරම සමාන. කීයද පැත්තක දිග? 8යි 100. ඔන්න ඔය ටික ලියන්න. රූප ඇඳීම අනිවාර්යයි. රූපයක් දීලා නැත්නම් රූප අඳින්න ඕනේ. දැන් ලියා ගන්න දත්ත A සමානයි නැත්නම් L සමානයි කියලා ගත්තා කමන්නේ. A සමානයි 8යි. ඒකක දාන්න ඕනේ නැතන. කාවද හොයන්නේ කියන්නේ පරිමිතිය. එහෙනම් p සමානයි ප්‍රශ්නාර්ථ ලකුණ. මේකට පුරුදු වෙන්න පොඩි කාලේ ඉඳලා මේක 11 වසර දක්වා අනිවාර්යෙන් ඔබ කළ යුතු දෙයක් මේ තියෙන්නේ. දත්ත ලියනවා සූත්‍ර ලියනවා. ඒ කියන්නේ සූත්‍ර භාවිතයෙන් ගණන් හදනකොට ඒක නීතියක් ඒ ගණන් වලට. දත්ත ලියලා සූත්‍ර ලියලා ආදේශ කරන්න ඕන. එහෙනම් සූත්‍ර ලියන්න p සමානයි 4යි. L කියලා ගත්තක් කමන්නේ නැහැ. දැන් ආදේශ කරන්න. p සමානයි 4 මෙතන තියෙන වැඩි කිරීම ලකුණ. වැඩි කිරීමෙන් නේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වලාගේ 8යි. ඒකක දාන්න සෙන්ටිමීටර්. එහෙනම් p සමානයි 4 8ක් 32යි. එහෙනම් මෙයාගේ පරිමිතිය කීයද? සෙන්ටිමීටර් 32යි. ඔන්න දැක්කද සූත්‍ර භාවිතා කළ ගාන හැදෙන්නේ. දත්ත ලිව්වා සූත්‍ර ලිව්වා ආදේශ කරා. ඕක තමයි 11 වසරේ අයියලටත් තියෙන නීතිය. 10 11 ඉහළ පන්ති වල අයියලට තියෙන්නේ මෙන්න මේ නීතියම තමයි සූත්‍ර භාවිතයෙන් ගණන් හදනකොට. පැහැදිලි? තව ගානක් තියෙනවා මම දැක්කා. මේ තියෙන්නේ අනිත් ගාන. දිග සෙන්ටිමීටර් 12ද පළල සෙන්ටිමීටර් 9ද වන ඍජු කෝණාශ්‍රයක පරිමිතිය සොයන්න. එහෙනම් අපි ඒකෙත් අඳගමු ඍජු කෝණාශ්‍රය. අපි ඒකෙත් දල වශයෙන් ඍජු කෝණාශ්‍රයක් අඳගමු. මේ පෑනෙන් අතින් අදින්නේ ඈ. අඩිරුල් මොනවත් ඕනේ. දිග 12යි කියලා තුන පළල 9යි කියලා තුන. ඒකක දාන්න ඕනේ නැහැ එතනට. මොකද ඒක දල සටහන. හරි දැන් දත්ත ලියා ගන්න. L සමානයි 12යි. b සමානයි 9යි. L කියන්නේ දිග b කියන්නේ පළල. මේවා සම්මත සංකේත මේ අරන් තියෙන්නේ. හරි L කියන්නේ length දිග b කියන්නේ base පළල. හරි. දැන් පරිමිතිය වෙන සූත්‍ර ලියන්න. ඍජු කෝණාශ්‍රයකට පරිමිතිය වෙන සූත්‍ර දෙකක් තියෙනවා. හරි. දෙක වාරයක් L ධන b දිගයි පළල එකතු කරලා දෙකෙන් වැඩි කරන ඒ වගේ තවත් එකක් තියෙන නිසා එමෙ නැත්නම් p සමානයි 2l ධන 2b. මෙන්න මේ සූත්‍ර දෙකෙන් කැමති එකක් ඕගොන්ට ගන්න පුළුවන්. කාට හැදුවත් එරි. ඕගොන්ට ලේසි එක්කෙනා ගන්න. හරි. මම මෙයාට ආදේශ කළා දන්නම් මොකද මෙයා තමයි අපි වැඩිපුරම භාවිතා කරන සූත්‍රය මෙයාට වඩා මෙයා තමයි භාවිතා කරන්නේ. එහෙනම් ආදේශ කරන්න. මේකේ p තමයි හොයන්න ඕනේ ඈ. ප්‍රශ්නාර්ථ ලකුණ. එහෙනම් අපි හදමු. p සමානයි 2 වාරයක් l කීයද? 12 එකතු කරේ b කීයද? 9. ඔන්න ආදේශ කරා. හරිනේ ඔන්න ආදේශ කරා. දැන් සුළු කරන්න. p සමානයි 2 වාරයක් කියන්නේ වැඩි කිරීම 12ට 9ක් එකතු කරන්න. කීයද? 21යි ඒකක දාගන්න දැන් සෙන්ටිමීටර් කීය. එහෙනම් p සමානයි 21 ඒවා දෙකක් 42යි සෙන්ටිමීටර්. ඔන්න සූත්‍ර භාවිතා කරලා ඒ ගානත් හැදුවා. හරිනේ? එහෙනම් ඔන්න සූත්‍ර භාවිතා කළා ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයන හැටි. ඒකට මතකනේ දත්ත ලියන්න ඕනි මතක ඇතුව රූප සටහන අංක එක තමයි ගාන රූප සටහනක් දීලා නැත්නම් රූප සටහන ඇඳ ගන්න ඕන. රූප සටහනක් දීලා නැත්නම් රූප සටහන අඳින්න ඕනි. දත්ත ලියන්න ඕනි. සූත්‍රේ නිවැරදිව ලියා ගන්න ඕනි. ආදේශ කරන්න ඕනි. සුළු කරන්න ඕනි. මේක තමයි සූත්‍රයක් භාවිතයෙන් ගානක් හදන සියලුම දරුවන්ට පොදු නීතිය. මේක මේ කියලා දුන්න එක දැන් මින් ඉදිරියට දිගටම වළංගුයි දැන් හැමදාම කියලා දෙන්නේ නැහැ. හරිනේ? දැන් සූත්‍ර භාවිතයෙන් ගානක් හදනකොට ගානේ දත්ත ඇසුරින් රූප සටහනක් අඳින්න පුළුවන් නම් අඳින්න ඕනි. දත්ත ටික ලියන්න ඕනි. සූත්‍ර ලියන්න ඕනි. ආදේශ කරන්න ඕනි. සුළු කරන්න ඕනි.
එහෙනම් ඔන්න ඔය විදිහට තමයි සූත්‍ර භාවිතා කරලා ගානක් හදන්නේ. මම හිතන්නේ හැමෝටම හොඳටම තේරෙන්නේ නැති. ඒ නිසා අපිට මේ සූත්‍ර කටපාඩම් කරගන්න වෙනවා. සූත්‍ර කටපාඩමේ තියෙනවා. දැන් මේ අනුව මේ ගානක් හදන්න දැන් මේ අනුව අපිට ක්‍රම දෙකක් තියෙනවා. දැන් ඍජුකෝණාශ්‍රයක පරිමිති හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ විදිහට සූත්‍රය භාවිතා කරලා හදන්නත් පුළුවන්. නැත්නම් අර 6 පන්ති ඉගෙන ගත්ත විදිහට සුපුරුදු පරිදි වගන්ති ලියලා හදන්නත් පුළුවන්. දැන් ඒකත් පෙන්නන්නම් කොහොම මෙතනම වගන්ති ලියලා හදන්න පුළුවන් මේ පරිමිතිය. අර 6 පන්ති විදිහට. කැමති විදිය. 12 වැඩි කිරීම 2 එකතු කිරීම 9 වැඩි කිරීම 2. මේ 6 පන්තිය ක්‍රම. නැත්තම් 12 එකතු කිරීම 9 එකතු කිරීම 12 එකතු කිරීම 9 කියලා ලියන්නත් පුළුවන්. හරි. 12ව 2ක් 24යි. 9ව 2ක් 18යි. එකතු කරාම 12න් 2 එකක් ඉතිරි 42 සෙන්ටිමීටර්. හරි. මේ ඒකක දෙමිල්ල ගැන කියන්නම් විභාගෙදී අනිවාර්යයෙන්ම අවසාන උත්තරේ එකක තියෙන්න ඕන. අනිත් පියවරවල නම් එක තිබුණත් එකයි නැත්ත් එකයි අවසාන උත්තරේ අනිවාර්යෙන් එකක දාන්න ඕන. නොදැම්මොත් ලකුණක් අඩු කරනවා ඈ. නිවැරදි එකක නොදැම්මොත් අවසාන උත්තරේදී ලකුණක් අඩු කරනවා. ඒ නිසා අවසාන උත්තරේදී එකක දාන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට දැන් මේ බලන්න මේ ගාන මම දෙවිදියකට හදලා තියෙනවා. මේ අපි වගන්ති ලියලා හදලා තියෙනවා. මේ විදිහට හදන්නත් පුළුවන්. ඉතින් මෙහෙම හැදුවා කියලා කාටවත් ලකුණු අඩු කරන්නේ නැහැ. හැබැයි ගානේ වැරදිලා හරි කිව්වොත් එහෙම සූත්‍ර භාවිතා කරලා හදන්නේ කියලා. මෙම ඍජුකෝණාශ්‍රයේ පළල පරිමිතිය සූත්‍ර භාවිතයෙන් සොයන්න. අන්න එතකොට මෙන්න මේ විදිහට හදලා තියෙනවා. මොනවත් නොකිය නිකම්ම පරිමිතිය දුන්නොත් මෙහෙම හදන්නත් පුළුවන්, මෙහෙම හදන්නත් පුළුවන්. හැබැයි මේ සූත්‍ර භාවිතා කරලා ගණන් හදන එක පුරුදු වෙන එක හරි වටිනවා ඔයගොල්ලන්ට ඉස්සරහට. හරිනේ. එහෙනම් ඔන්න හොඳට තේරුම් ගන්න ඇති මං හිතන්නේ 7 පන්තියේ දරුවෝ ඒ කියලා දුන්නු පාඩම. ලේසි නෑ පුතා ඈ. ලේසි නෑ ඉස්සරහට යනකොට මේවා හරියට ගෙනගෙන නොගියොත් ඔයගොල්ලෝ 8 9 පන්ති වල අමාරු වෙටනවා. එතකොට ඉතින් ඒ උගන්වන ගුරුවරයායි අයි 7 දී මේවා කරලා නැද්ද? එතකොට ඔයගොල්ලෝ උඩ බලන් ඉතවයි ඉන්න වෙන්නේ. ඒත් ඉතින් ප්‍රතිඵලයක් නැහැ. ඉතින් එයා ඒවා කරන්නේ නැහැ නේ ආපහු නේ. 8 ගුරුවරයා 7 ඒවා කර ඉන්නේ නැහැ නේ. මොකද එයාට 8 පොතක් තියෙනවනේ ඉවර කරන්න. නේ? ඒකට ඉගෙනගෙන යන එක තමයි වඩා හොඳ. හරි? නැත්නම් ඉතින් ඔයගොල්ලෝ තමයි අසරණ වෙන්නේ. අපි හදමු 16.5 අභ්‍යාස මාලාවේ පළවෙනි ගානයි දෙවෙනි ගානේ කොටස. දෙවෙනි ගානේ දෙවෙනි කොටස දක්වා අපි හදමු. එච්චරයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. පළවෙනි ගානේ කියනවා පහත සඳහන් එක් රූපයේ පරිමිතිය සොයන්න රූප ඇඳලා දත්ත ලකුණු කරලා ඔක්කොම තියෙන්නේ. ඒ නිසා අපිට ආයේ රූප අඳින්න ඕනිද? නැහැ. එයා ගානේ ඇඳලා දීලා තියෙන්නේ. ඒකට අපි අඳින්න යන්න ඕනේ නැහැ. අර වගන්ති වලින් අර ඉස්සලා කරා වගේ නිකන් දීලා තුනක් තමයි අපි රූප අඳින්න යන්න ඕනේ. දැන් මේක ඇඳලා දීලානේ තියෙන්නේ. ඒ නිසා අපි අඳින්න යන්න ඕනේ නැහැ. ඒකට මේකෙත් ඕගලන්ට කියලා තියෙන්නේ ගානේ කිව්වා මම දෙනකොටම සූත්‍ර භාවිතා කරලා මේවා හොයන්න කියලා. හරි. දැන් සමුද්‍රාශ්‍රයක් තියෙනවා, ඍජුකෝණාශ්‍රයක් තියෙනවා, සම්පාත්‍රිකෝණයක් තියෙනවා, තව ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. එහෙනම් අපි එකින් එක හදමු. එහෙනම් පළවෙනි ගානේ පළවෙනි කොටස. දත්ත ලියන්න. A සමානයි 4යි අහන්නේ P. එහෙනම් P සමානයි 4යි A. L දැම්මත් කමක් නැහැ. P සමානයි 4 වැඩි කිරීම 4නේ. 4. එහෙනම් P සමානයි 16යි ඒකක දාන්න දැන් මතක ඇතුව අවසාන පියවරේ සෙන්ටිමීටර්. ඔන්න එක හරි. 2. දත්ත ලියා ගන්න ඍජුකෝණාශ්‍රයක්. L සමානයි 6යි B සමානයි 3යි කවුද අහන්නේ P. සූත්‍ර ලියා ගන්න කැමති සූත්‍රයක් ඍජුකෝණාශ්‍රයට සූත්‍ර දෙකක් තියෙනවා මම ලියන 2L දාන 2B. මේකට කැමති නම් මේක. නැත්තම් දෙක වාරයක් L දාන B. එහෙනම් P සමානයි ආදේශ කරන්න 2 වැඩි කිරීම 6 එකතු කිරීම 2 වැඩි කිරීම 3. P සමානයි දෙවරක් 6 12යි දෙවරක් 3 6යි. එහෙනම් P සමානයි 6යි 12යි 6යි 18යි මතක ඇතුව එකක දාන්න සෙන්ටිමීටර්. ඊළඟට සම්පාත්‍රිකෝණයක් A සමානයි 7යි L උනත් කමක් නැහැ. L කියලා ගත්තක් කමක් නැහැ. අහන්නේ P. ඊයන සූත්‍රේ P සමානයි 3යි A. ආදේශ කරන්න P සමානයි 3 වැඩි කිරීම 7 P සමානයි 21යි 100. ඔන්න අපි හැදුවා පළවෙනි ගානේ මුල් කොටස් 3. දැන් හදමු මේ 3. හතරවෙනි කොටස. දත්ත ලියන්න L සමානයි 5යි B සමානයි 2යි P අහන්නේ. සූත්‍ර ලියන්න P සමානයි
2l ධන 2b. සූත්‍ර දෙකක් තියෙනවා කැමති එකක් යොදා ගන්න. ආදේශ කරන් p සමානයි 2 වැඩි කිරීම 5 එකතු කිරීම 2 වැඩි කිරීම 2. p සමානයි 2 වරක් 5 10යි 2 වරක් 2 4යි. එහෙනම් 10යි 4යි එකතු කරාම p සමානයි මතක ඇතුව එකක දාන්න සෙන්ටිමීටර. ඊළඟට අපි හදමු දෙවනි ගානේ පළවෙනි කොටස. හරි. ඒක දීලා තියෙන්නේ මෙහෙම. පැත්තක දිග 2.4ක් cm වූ සමෘද්ධාකාර මුද්දරයක් රූපයේ දැක්වේ පරිමිති හොයන්න. ඒත් මෙයාගේ පැත්තක දිග දීලා තියෙනවා 2.4යි. එහෙනම් මේ හතර දෙනාම එකිනෙකට සමානයිනේ. එහෙනම් අදමු. A සමානයි 2.4යි. ආන්නේ පරිමිතිය. එහෙනම් P සමානයි 4යි A. එහෙනම් P සමානයි 4 වැඩි කිරීම 2.4. ගුණ කරන්න උගන්වලා තියෙනවනේ. 24 4ෙන් ගුණ කළා දශම ස්ථාන එකක් අයින් කරන්න. 4 වරක් 4 16න් 6 එකක් ඉතිරි 4 වරක් 2 8 1යි 9යි. දැන් දශම ස්ථාන එකක් අයින් කරාම 9.6යි ඒකක සෙන්ටිමීටර්. අන්නේ ගාන හදන්නේ. ඊළඟට ඒකේ දෙවෙනි කොටස. බලන්න. දිග සෙන්ටිමීටර් 24ක් වූ පළල සෙන්ටිමීටර් 5ක් වූ ඍජු කෝණාශ්‍රාකාර පිඟන් ගඩොලේ පරිමිතිය. එහෙනම් මේකේ දිග 24යි කියලා දීලා තියෙනවා පළල 5යි කියලා දීලා තියෙනවා. හරිනේ? එහෙනම් පරිමිතිය. දත්ත ලියා ගන්න L සමානයි 24යි B සමානයි 5යි ආන්නේ P සමානයි ප්‍රශ්නාර්ථ ලකුණ. සූත්‍ර ලියන්න. P සමානයි 2l ධන 2b. ආදේශ කරන්න. P සමානයි 2 වැඩි කිරීම 24 එකතු කිරීම 2 වැඩි කිරීම 5. අගේ සොයන්න. 48යි 10යි. එහෙනම් P සමානයි 58යි 100. අවසාන උත්තරයේදී එකක දාන්න ඕනේ ඈ. අවසාන උත්තරේ එකක දාලා ඔන්න ඔය විදිහට තමයි ඒ ගණන් හදන්නේ. පැහැදිලිද සූත්‍ර භාවිතා කරලා ගණන් හදන හැටි? right. අපි හදමු තවත් උදාහරණ දෙකක්. දැන් ඉස්සෙල්ලා අපි හොයාගත්තේ සූත්‍ර භාවිතයෙන් පරිමිතිය හොයන්නනේ. දැන් සමහර ගණන් දෙන්න පුළුවන් පරිමිතිය දීලා දිගවල් හොයන්න දෙන්න පුළුවන්. අපි අන්න ඒ වගේ ගණන් දෙකක් සූත්‍ර භාවිතා කරලා හදන විදිය පොඩ්ඩක් ඉගෙන ගමු. ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ එකපාරට හදන්න දෙන්න බෑ. මොකද ඔයගොල්ලෝ දන්නේ නැහැ මේකේ ලියන්න ඕනේ පියවරවල් කොහොමද කියලා. හරි. එහෙනම් මෙන්න පළවෙනි ගාන. කියවන්න. වගන්ති වලින් දීලා තියෙන්නේ. සම චතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක පරිමිතිය සෙන්ටිමීටර් 48ක් නම් එහි පැත්තක දිග සොයන්නලු. එතකොට මේකත් හදන්න ඕනි සූත්‍රය භාවිතා කරලා. එහෙනම් අපි අර කලින් වගේම මේකෙත් ලියා ගන්න ඕනි දත්ත සහ සූත්‍රය. හරි. මොනවද දීලා තියෙන්නේ? පරිමිතිය දීලා තියෙනවා. කොච්චරයිද? 48යි. P සමානයි 48යි. තව එච්චරයි. මොකක්ද අහන්නේ පැත්තක දිග? A හරි L හරි ඈ කවුරු ගත්තක් කවන්නේ. ආන එක්කෙනාට දාගන්න ප්‍රශ්නාර්ථ ලකුණ. එයා තමයි අහන්නේ. දැන් ලියන්න සූත්‍රේ. P සමානයි 4යි A. එල්ලුණත් කමක් නැහැ. දැන් මෙන්න මේ සූත්‍රයට මේ දත්ත ආදේශ කරන්න. සූත්‍රයට දත්ත ආදේශ කරායින් පස්සේ සූත්‍රය සමීකරණයක් බවට පත් වෙනවා. සමීකරණ පාඩම කරානේ දෙයියනේ කියලා. එහෙනම් ආදේශ කරන්න. P වලාගේ 48යි. සමානයි 4යි A. දැක්කද සමීකරණයක් ආවා. දැන් අපි මේ A හොයන්න ඕනි. A තමයි පැත්තක දිග. එහෙනම් A 4ෙන් ගුණ වෙලානේ තියෙන්නේ. එහෙනම් ගුණ කිරීම 4 අයින් කරන්න මේ පැත්තත් 4ෙන් බෙදෙනවා. මේ පැත්තත් 4ෙන් බෙදෙනවා. එහෙනම් A ඉන්නේ මේ පැත්තේ. මේ පැත්තට හරවන්නත් පුළුවන් ඈ. හරවලා පෙන්නන්න. 48 4ෙන් බෙදුවාම 12යි. 12. දැන් සාමාන්‍යයෙන් අපි A තියෙන්නේ වම් පැත්තේ නොදන්න පදේ. එහෙනම් අපි මේක මාරු කරනවා. මෙයා මේ පැත්තට ගන්නවා, මෙයා මේ පැත්තට ගන්නවා. මාරු කරා කියලා කිසි දෙයක් වෙන්නේ නැහැ. දෙන්න දෙපැත්තට මාරු වෙනවා. එහෙනම් අවසාන උත්තරේ එනවා A සමානයි 12යි. ඒකක දීලා තියෙන සෙන්ටිමීටර් නිසා මෙතන දාන්න ඕනේ මොනවද? මතක ඇතුව සෙන්ටිමීටර් කියලා. ඔන්න සූත්‍රය භාවිතා කළා ගාන හැදුවා. දැන් ඕගොල්ලෝ ආයේ සර් මේ රූප සටහනක් ඇඳේ නෑ නේද කියලා. ඕනනම් එතනත් ඇඳ ගන්න පුළුවන්. ඕම ඇඳලා දන්නේ මේකේ පරිමිතිය දීලා තියෙනවා 48. නෝ. ඊළඟට හදමු ඒකේ දීලා තියෙන දෙවෙනි ගාන. මේ ඇදුවේ පළවෙනි ගාන.
මේ දැන් හදන්නේ දෙවෙනි ගාන. ඒකේ රූප සටහන අපි අඳගමු. දිග සෙන්ටිමීටර් 15ද පරිමිතිය සෙන්ටිමීටර් 50ද වන ඍජු කෝණාශ්‍රයක පළල සොයන්නලු. තල රූප සටහනක් අඳගමු. අන්න පරිමිතිය අපිට ලියන්න බෑනේ මේක අස්තුලේ ලියනවා අපි p සමානයි 50යි කියලා. දිග දීලා තියෙනවා 15යි කියලා. එහෙනම් දිග 15යි. ආන්නේ මොකද්ද? පළල. ඔන්න ඔයා තමයි අහන්නේ. ඔන්නෝම තියාගත්තාම අපිට හරි ලේසි. දැන් අපි දත්ත ලියමු. p සමානයි 50යි. l සමානයි 15යි. b තමයි අහන්නේ. ඔන්න ප්‍රශ්නාර්ථ ලකුණ දැම්ම. හරි. දැන් ලියා ගන්න සූත්‍රේ p සමානයි කොයි සූත්‍රද ඕනේ? 2l ධන 2b. නැත්තම් දෙවාරයක් l ධන b. කැමති සූත්‍රය. දැන් මේ දත්ත ටික ආදේශ කරන් p වලාගේ 50යි. දෙක වැඩි කිරීම l වලාගේ කීයද 15යි. ධන 2යි b වලාගේ දන්නේ නැහැ. ඔන්න දැන් සමීකරණයක් තියෙනවා. දැන් මේක විසඳමු. 50යි මෙතන 30යි ධන 2යි b වලාගේ වන්න ඕන. b දෙකෙන් ගුණ වෙලා 30ක් එකතු වෙලා තියෙන්නේ. එහෙනම් මේ 30 අයින් කරන්න ඕන ඉස්සෙල්ලා. එහෙනම් දෙපැත්තෙම අපි 30 30 අඩු කරනවා. එහෙනම් මේ පැත්තෙනුත් අඩු කරනවා 30ක්. මේනුත් අඩු කරනවා 30ක් ධන 2යි b. දැන් මේ 30 අයින් කරන්න මේ පැත්තෙනුත් 30ක් අඩු කරා මේ පැත්තෙනුත් 30ක් අඩු කරා. දැන් මේ 30ට මේ 30 අයින් වෙනවා 30න් 30ක් අඩු කරාම බිඳුවයිනේ. එහෙනම් 50න් 30ක් අඩු කරාම 20යි. මේ පැත්තේ එනවා 2යි b. දැන් b වලාගේ වයන දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ මේ පැත්ත බෙදෙනවා දෙකෙන් මේ පැත්ත බෙදෙනවා දෙකෙන්. එහෙනම් b සමානයි 2ට 2 අයින් වෙලා යනවා 20 දෙකෙන් බෙදුවාම 10යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් එම නිසා දැන් දෙපැත්ත හරවනවා අනිත් පැත්තට. b සමානයි 10යි සෙන්ටිමීටර්. b සමානයි 10යි සෙන්ටිමීටර්. කාට හරි ඕනි නම් මේ සූත්‍රය අනිත් පැත්තට ලියා ගන්න පුළුවන් ඕගොල්ලෝගේ ලේසියට. ඒකත් කියලා දෙන්න. මේ සූත්‍රයේ ඕගොල්ලන්ට අනිත් පැත්තට ලියා ගන්නත් පුළුවන්. කොහමද? 2l ධන 2b සමානයි p කියලා ලියා ගන්නත් පුළුවන්. දිගේ දෙවාරය පල්ල දෙවාරට එකතු කරාම පරිමිතිය එනවා. මෙහෙම තියාගෙන ආදේශ කරන්නත් පුළුවන් ඕන. මේ තමයි සූත්‍රය නිවැරදි. මේ කොයි පැත්තට ලිව්වත් එකම සූත්‍ර තමයි මේ තියෙන්නේ. මේ දෙපැත්ත මාරු කරා. මෙහෙම හදනකොට ඕගොල්ලන්ට අර සමීකරණ කොට නැගීම ලේසි. තේරුණායි? අපි ඊළඟට හදමු දෙවෙනි ගණනේ තුන්වෙනි කොටස. සමපාද ත්‍රිකෝණාකාර හැඩය ඇති බිත්ති සැරසිල්ලෙහි පරිමිතිය සෙන්ටිමීටර් 48යි මිලිමීටර් 6ක් වේ. එහි පැත්තක දිග සොයන්න. පැත්තක දිග සොයන්නලු. එතකොට අපිට මේක දීලා තියෙන්නේ සෙන්ටිමීටරුයි මිලිමීටරුයි දෙකම පාවිච්චි කරලා. දැන් මම කිව්වානේ මේ ගණන් හදනකොට සූත්‍රයෙන් හදනවා නම් සූත්‍රයෙන් හදන්නත් පුළුවන්, වගන්ති ලේලා හදනවා නම් වගන්ති ලේලා හදන්නත් පුළුවන්. කැමති විදියක්. මේ නීතියක් නෑ මේක කියලා නෑනේ සූත්‍රයෙන් හදන්න කියලා කියලා නෑ. සූත්‍රයෙන් හදන්න කැමති අය සූත්‍රයෙන් හදන්න, වගන්ති ලේලා හදන කට්ටිය වගන්ති ලේලා හදන. සමපාද ත්‍රිකෝණයක් නේ. එහෙනම් මේකේ පාදක දිග හොයන්න මේ දිග තුනෙන් බෙදන්න ඕනේ. මම මේක වගන්ති ලේලා හදන්නම්. අපි දාමු දෙවනි ගානේ තුන්වෙනි කොටස. අහන්නේ පැත්තක දිගනේ. එහෙනම් මම වගන්ති ලියනවා පැත්තක දිග. හොයන්න මොකද කරන්නේ? ඒකක දෙකක් තියෙන නිසා මම මේ උඩින් දා ගන්නවා මෙහෙම. මේක බෙදෙනවා 3ෙන්. 48යි 6 බෙදනවා කාගෙන්ද? 3ෙන්. ඔන්න ඔය විදිහට. කැමති විදියක් මේවයි නීති නෑ. කැමති විදියකට හදන්න පුළුවන්. හරි. එහෙනම් බෙදමු. 3ට 4 1යි 3 අරක් 1 3යි ඉතුරු 1යි 18ට 3 අරක් 6යි 3 අරක් 6 18යි බිඳුවයි මෙතන 6ට 3 අරක් 2යි 3 අරක් 2 6යි ඉතුරු බිඳුව. එහෙනම් පැත්තක දිග කොච්චරක් එනවද? සෙන්ටිමීටර් 16යි මිලිමීටර් 2යි. ඔන්න උත්තරේ. අන්න ඒ ගාන හැදුවා. හරි. සූත්‍රයෙන් හදන්නත් පුළුවන්. සූත්‍රයෙන් හදන්නත් පුළුවන්. මම එක වගන්ති වලින් හැදුවා. හරි. ඊළඟ ගාන සමචතුරාර්ශාකාර ලේන්සුවක පරිමිතිය සෙන්ටිමීටර් 40ක් වේ. එහි පැත්තක දිග සොයන්න. මම ඒක සූත්‍රයෙන් හදනවා. මම ඒක හදනවා සූත්‍රය භාවිතා කරලා. සූත්‍රයෙන් හදනවා නම් හතරවෙනි කොටස දත්ත ලියන්න.
P සමානයි 40යි. A හරි L හරි ඕන එක්කනේ. එයා තමයි අහන්නේ. සූත්‍රය ලියන්න. P සමානයි 4A. නැත්තම් අනිත් පැත්තට ලිව්වත් කමක් නැහැ. 4A සමානයි P. මේ දෙකෙන් ඕන එකක්. දෙන්න මාරු කරලා ලිව්වක් කමන්නේ. මෙහෙම ලියන එක ලේසි. එහෙනම් 4A සමානයි P කියන්නේ කීයද? 40. මම මේ පැත්ත සූත්‍ර ආදිශ කරා. දැන් ලේසි නේද සමීකරණ ගන්න ලේසි එතකොට මට. මේ පැත්තත් 4ෙන් බෙදෙනවා මේ පැත්තත් 4ෙන් බෙදෙනවා ඒ වලාගේ වයන්න මෙතනින් අයින් වෙනවා 1 1යි. එහෙනම් A සමානයි 44ෙන් බෙදුවාම 10යි. එහෙනම් පැත්තක දිග එන්නේ 10යි සෙන්ටිමීටර් කියලා. ඔන්න ඒ ගාන ඇති. දැක්කද මං කලින් ගාන හැදුවා වගන්ති ලියලා ඊළඟ ගාන හැදුවා සූත්‍ර භාවිතා කරලා. දැන් මට ඕන නම් මේකත් වගන්ති ලියලාම හදන්න පුළුවන්. ඊළඟට අපි හදමු තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. මේ තියෙන්නේ. මෙන්න තියෙනවා තුන්වෙනි ගාන. කියවන්න. පහත සඳහන් එක් එක් තල රූපයේ පරිමිතිය සෙන්ටිමීටර් 24ක් බැගින් වේ. A x සහ b වල අගයන් සොයන්නලු. A වලයි x වලයි b වලයි අගයන් සොයන්නලු. මම ඒ ගණන් ඔක්කොම හදනවා සූත්‍රය භාවිතා කරලා. කවුරු භාවිතා කළාද? සූත්‍රය භාවිතා කරලා හදනවා මම ඔක්කොම. තුන්වෙනි ගානේ පළවෙනි කොටස. දත්ත ලියන්න. A සමානයි නෑ. P සමානයි 24යි. A තමයි අහන්නේ. සූත්‍රය ලියන්න. P සමානයි 3යි. ඕනනම් අනිත් පැත්තට ලියාගත්තක් කමන්නේ. 3යි A සමානයි P. දෙපැත්ත මාරු කරලා. ආදේශ කරන්න. 3යි A සමානයි 24යි. A වලනේ අගවන්න ඕනේ මේ පැත්ත 3ෙන් බෙදෙනවා මේ පැත්ත 3ෙන් බෙදෙනවා. එතකොට 3 අයින් වෙලා ගියා. A සමානයි 24 3ෙන් බෙදුවාම 8යි. ඒකක දාන්න මතක ඇතුව සෙන්ටිමීටර්. ඔන්න 1. දැන් හදනවා 2. P සමානයි 24යි. A සමානයි දන්නේ නැහැ. සූත්‍ර ලියන්න. P සමානයි 4යි. අනිත් පැත්ත ලියුවක් කවන්නේ. 4යි A සමානයි P. ආදේශ කරන්න. 4යි A සමානයි 24යි. දෙපැත්තම 4ෙන් බෙදන්න A වලනේ අගෙවන්න කියන්නේ. එහෙනම් 4ට 4 අයින් වෙනවා. A සමානයි 24 4ෙන් බෙදුවම 6යි. මතක ඇතුව එකක දාන්න සෙන්ටිමීටර්. තුන්වෙනි කොටස. L සමානයි 7යි. P සමානයි 24යි. B තමයි අහන්නේ. හරි. සූත්‍ර ලියා ගන්න. P සමානයි 2L ධන 2B. නැත්තම් දෙක වාරයක් L ධන B. මාරු කරලා ගන්න. 2L ධන 2B සමානයි P. සූත්‍ර අනිත් පැත්ත මාරු කරා. වම් පැත්ත දකුණු පැත්ත මාරු කරා. කිසි ප්‍රශ්නයක් නැහැ. වම් පැත්තයි දකුණු පැත්තයි ඕන වෙලාවක සමීකරණයක මාරු කරන්න පුළුවන් දෙක දෙපැත්තට. ආදේශ කරන්න. 2 වැඩි කිරීම 7 ධන 2B සමානයි 24යි. දෙවරක් 7 14. ධන 2B සමානයි 24යි. දැන් B දෙකෙන් ගුණ කරලා 14ක් එකතු කරලානේ තියෙන්නේ. එහෙනම් මේ එකතු කරපු 14 අයින් කරන්න දෙපැත්තෙම 14 අඩු කරන්න. එහෙනම් 14 අඩු කිරීම 14 ධන 2B සමානයි 24 අඩු කිරීම 14. ඔන්න දෙපැත්තෙම 14 අඩු කරා. 14න් 14ක් අඩු කරාම බිඳුව නිසා කපලා දාන්න. 2B සමානයි 24න් 14ක් අඩු කරාම 10යි. එහෙනම් දැන් දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට 2ට 2 එකයි 2ට 2 එකයි සුළු වුණාම B 10 දෙකෙන් බෙදුවාම කීයද? 5යි. හරි. ඒකක දාන්න මතක ඇතුව සෙන්ටිමීටර්. ඔන්න මම සූත්‍රයෙන් තමයි ඒ ගාන හැදුවේ. මට ඕනනම් ඒවා වගන්ති වලින් හදන්නත් පුළුවන්. මොකෙන් හදන්න පුළුවන්ද? මේ ගාන මට වගන්ති වලින් හදන්නත් පුළුවන් ඕන්න. ඕන හදලා පෙන්නන්නද වගන්තියකින් ඒ ගාන. ආන්නේ B වලාගේනේ B කියන්නේ පළල. එහෙනම් ඍජු කෝණාශ්‍රයේ පළල. මම ඒ ගාන වගන්ති වලින් හදනවා මේ ගාන. මේ ගාන වගන්ති වලින් හදනවා. ඍජු කෝණාශ්‍රයේ පළල. පරිමිතිය කීයද? 24යි. දිගපැති දෙකක් තියෙනවනේ ඍජු කෝණාශ්‍රයට. එක දිගපැත්තක් 14 නම් දිගපැති දෙකම කීයද? 4 නම් 14යිනේ. එහෙනම්
මුළු වටේ දිගෙන් දිගපැති දෙක අඩු කරනවා. දිගපැති දෙක අඩු කරාම එන්නේ පල්ලපැති දෙකේ දිගනේ. මට ඕනි එක පළලක්නේ. එහෙනම් ඒන උත්තරේ මන් දෙකෙන් බෙදනවා. ඒන උත්තරේ දෙකෙන් බෙදනවා. එහෙනම් 24න් 14ක් අඩු කරාම 10යි. 10 බෙදනවා දෙකෙන්. කැමති නම් ඒකක දාගන්න. හරි. එහෙනම් මෙයා දෙකෙන් බෙදුවාම 5යි 100. මෙන්න මම සූත්‍රයෙන් හැදුවා. මෙතන මෙන්න එකම වගන්ති ලේලත් හැදුවා. එකම ගාන. එකම ලකුණු හම්බෙන්නේ. ඔය කොයි විදිහට හැදුවත් මෙහෙම හැදුවත් ඔයාලට හම්බෙන්නේ එකම ලකුණු. එකම ලකුණු තමයි හම්බෙන්නේ. මෙහෙම හැදුවා කියලා වැඩි වෙනුයි, මෙහෙම හැදුවා කියලා අඩු වෙනුයි ලකුණු දෙන්නේ නැහැ. මේ මම වගන්ති ලේලා හදලා තියෙන්නේ. පරිමිතියෙන් අඩු කරා දිගපැති දෙක. එතකොට මට පල්ලපැති දෙක එනවා. එක පල්ලපැත්තක් හොයන්නේ උත්තරේ දෙකෙන් බෙදුවා. ඒ එකම උත්තරේ තමයි මේ එන්නේ. එකම උත්තරේ තමයි එන්නේ. එකම උත්තරේ එන්නේ. පේනවනේ? හරි. එහෙනම් මං හිතන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති ඒ ගණන් ටික හදලා මේ ඉගෙන ගත්ත දේවල් වලින් ඊළඟ ගණන් හරියට හදන්න. ඒකයි සර් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට හදමු 4 වෙනි ගාන. 1 පැත්තක දිග සෙන්ටිමීටර් 50ක් වූ සමුද්‍රාශාකාර ඉඩමක පරිමිතිය හොයන්නලු. ඒක දෙවෙනි කොටසේ කියනවා ඉහත ඉඩම වටා කම්බි පොටවල් 5ක් ගැසීමට අවශ්‍ය කම්බි වල මුළු දිග හොයන්නලු. එහෙනම් ඉස්සෙල්ලා අපිට මේකේ රූප සටහනක් අඳින්න වෙනවා. රූප සටහනක් අඳින්න මොකද වගන්ති වලින් ගාන තියෙන්නේ. ඉඩම සමචතුරාර්ශාකාරයි. එහෙනම් අපි නිකන් දල වශයෙන් ඔන්නෝම අයිනෙන් ඇඳගමු සම චතුරස්‍රය. පාද හතරම දිගින් සමානයි. පාද හතරම දිගින් සමානයි. පැත්තක දිග 50යි. මේක ලියාගමු 50යි මොනවද මීටර සෙන්ටිමීටර වෙන්න බෑනේ මේක ඉඩමක්නේ. නේද? ඉඩමක් සෙන්ටිමීටර වුණොත් ෂෝක් එකට තියෙන්නේ. ඔතන ඉස්සෙල්ලම කියනවා මේකේ පරිමිතිය හොයන්න. කොහමද හදන්නේ? හදන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද ක්‍රම දෙක? වගන්ති ලියලා හදන්නත් පුළුවන්, සූත්‍රයෙන් හදන්නත් පුළුවන්. කැමති විදිය. හරි. මම මේක වගන්ති වලින් හදනවා. 4 වෙනි ගානේ පළවෙනි කොටස. එහෙනම් ඉඩමේ පරිමිතිය. මොකද ලියන වගන්තිය? ඉඩමේ පරිමිතිය. පරිමිතිය. පැත්තක දිග 50යිනේ. එහෙනම් 50 4 වාරක් 50. එහෙනම් 50ම 4ක් 200යි. මොනවද ඒකක? මීටර. ඊළඟට දෙවෙනි කොටස. දැන් මෙන්න මේ ඉඩම වටේ පොටවල් 5ක් තියෙන වටක් ගන්නවලු. පොටවල් 5ක්. දැන් අපි මෙතන කණුවක් හිටවමුකෝ. ඔන්න කණුවක් හිටෙවුවා. දැන් පොටවල් කියන්නේ මෙන්න මේ 1යි, 2යි, 3යි, 4යි, 5යි. ඕමනේ කම්බියට ගහන්නේ ඔන්න ඕම තමයි කම්බියට ගහන්නේ. පොටවල් 5ක් තියෙන ඔන්න වගේ පොටවල් 5ක් තියෙන. ඒකට එක පොටක් කියන්නේ මේ වටේම ගහනවනේ මේක. දැන් මේක මේ වටේම ගහන මේ වගේ. එක පොටක් ගහන්න මීටර් 200ක් ඕනේ. එහෙනම් පොටවල් 5ක් ගහන්න 205ක් ඕනේ නේ. එහෙනම් කම්බි වල දිග නැත්තම් අවශ්‍ය කම්බි ප්‍රමාණය එක පොටක් ගහන්න මීටර් 200යි. පොටවල් 5ක් ගහනවනේ. එහෙනම් 5න් වැඩි කරනවා. පැහැදිලි නේද? එහෙනම් 205ක් මතක ඇතුව එකක දාන්න අවසාන උත්තරේදී. එහෙනම් අවශ්‍ය කම්බි වල දිග මීටර් 1000ක් කියලා ඔන්න අපිට එනවා. මම හිතන්නේ මොටම තේරෙන්නේ නැති ඒ ගාන පරිමිතිය කියන්නේ එක වටයක් නේ. එහෙනම් මේ වගේ වට 5ක් ගහන්න එපා මේ. එක පොට, දෙවෙනි පොට, තුන්වෙනි පොට, හතරවෙනි පොට, පස්වෙනි පොට. එක පොටක් වටේම ගහන්න මීටර් 200 නම් 5ක් බලන්න. එක 5න් වැඩි කර. එහෙනම් ඔන්නෝම තමයි ඒ හතරවෙනි ගාන හදන්න ඕනේ. මේ රූප සටහන ඇඳීම අත්‍යවශ්‍යයි ඈ. ඇඳෙන් පස්සේ තමයි ගාන හොඳට තේරෙන්නේ. කියන්නේ දැන් ඒකේ මේ ගානේ රූප සටහනක් දීලා නැහැනේ වගන්ති වල ඉන්නේ තියෙන්නේ. ඉතින් මං අන්න ඒකට දාලා රූප සටහනක් ඇඳගත්තා. ඒක පැන්සල් අඩි රූල් ඕනේ නැහැ. අතේ තියෙන පෑනින් ඇඳ ගන්න. මොකද මේකට ලකුණු හම්බෙන්නේ නැහැ මේ හදනවට තමයි ලකුණු දෙන්නේ. පැහැදිලි?